වෙලා උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. එන්නත් කරන වැඩසටහන සාර්ථකව පෙරට ජනගහනයෙන් ලක්ෂ 51කට මාත්‍රා 2ම එන්නත් කර අවසන්. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි මේ දක්වා එන්නත් නොකළ සිළු දෙනා එන්නත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් හෙට සිට. සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් නිවසටම. ඉන්ධන හිඟයක් පිළිබඳ පැතිර යන ප්‍රචාර ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි. කාබනික කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් රට තුළ සුබවාදී වාතාවරණයක්. නව කැලණි පාලම ලබන මාසයේ ජනතා අයිතියට. අෆ්ගනිස්තානයේ නගර රැසක තලිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි. මෙරට ජනගහනයෙන් 51,24,185 දෙනෙකුට මේ වන විට කොරෝනා ප්‍රතිශක්තිකරණ මාත්‍රා 2ම එන්නත් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසයි. එය මෙරට සමස්ත ජනගහනයෙන් 24%කි. පළමු මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව 1,20,19,193කි. එය ප්‍රතිශතයක් ලෙස 56කි. කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පසුගිය බදාදා එන්නත් කර ඇති සමස්ත සංඛ්‍යාව 1,64,308කි. සයිනෝෆාම් මාත්‍රා 2ම එන්නත් කළ පුද්ගලයන්ගෙන් 95%කගේ ශරීරයේ කොරෝනා මර්ධන ප්‍රතිදේහය නිපදවා ඇතයි පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය මේ බව සඳහන් කරයි. මෙරට එන්නත් කරන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. එන්නත් කළද ඇතැම් විට කොරෝනා ලක්ෂණ මතුවිය හැකිවත් රෝහල්ගත වීමක් දක්වා එය දරුණු නොවන බව ඇය පවසයි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් 99%කටම කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබේ. ඉරටින් දෛනිකව ආසාදිතයන් 50,000ක් පමණ වාර්තා වේ. එහෙත් එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයේ හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව පහත වැටි ඇතැයි මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙයි. හෙට සිට ලබන 28 වෙනිදා දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි මේ දක්වා එන්නත් නොකළ සිළු දෙනා එන්නත් කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. බස්නාහිර පළාතේ 50 ඉක්ම වූ පිරිසකට මේ වන විට කොරෝනා ප්‍රතිශක්තිකරණ දෙවන මාත්‍රාව එන්නත් කර අවසන්ය. දිස්ත්‍රික් වශයෙන් ගත් කල ඒ කොළඹ 57%ක්ද, ගම්පහ 61%ක්ද, කළුතර 73%ක්ද වශයෙන් එන්නත් කර තිබේ. ලබන මාස මැද වන විට මෙරට සිළු දෙනාටම මාත්‍රා 2ම එන්නත් කිරීම රජයේ ඉලක්කයයි. අවස්ථාව මග නොහැර එන්නත් කරණයට එක්වීම ජනතාවගේ වගකීමක් බව යුද හමුදාපතිවරයා කියයි. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,73,165ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඊයේ ආසාදිතයෝ 3,806 දෙනෙක් හඳුනාගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 186ක් තහවුරු කළේය. කාන්තාවෝ 75 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 111 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 147කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 35ක් තහවුරු කර තිබේ. වයස අවුරුදු 30ට අඩු මරණ 4ක් වාර්තා වී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0.71 800 999.
සතොස්ස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් නිවසටම ගෙනවිද්දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කරයි. රුපියල් 2600ක වටිනාකමකින් යුත් එම සහන මල් ජනතාවට ලැබෙන්නේ රුපියල් 1998කටයි. සහල්, තෙරිඟු පිටි, නූඩල්ස්, පරිප්පු, සීනි, තේකොළ, හාල් මැස්සන්, සෝයා, කැලිමිරිස්, ගම්බිරිස් සහ තුනපහ, මුව ආවරණ 3ක් සහ සබන්, බිස්කට් හා පබඩම් එම මල්ලට ඇතුළත්ය. 1998 දුරකථනාංකයේ ඇමතීමෙන් එම භාණ්ඩ ගාස්තුවකින් තොරව තම නිවසටම ගෙන්වා ගත හැකිය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. අභියෝග හා දුෂ්කරතා මැද්දේ වුවද ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීමේ බාරදුර වගකීම රජය නොපිරිහෙලා ඉටු කරන බව ඔහු සඳහන් කළේය. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ සුබවාදී වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින බව සබර්ගම විශ්වවිද්‍යාලයේ පාරිසරික කෘෂි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා කියයි. දැවන්ත පරිවර්තනයකට එකවර අවතීර්ණ වීමේදී මතු ඇතැම් අවිශ්වාස මුල් අවධියේ විවිධ විරෝධතාවලට හේතු විය. එහෙත් මේ වන විට ගොවි ජනතාව මෙන්ම විද්‍යාඥයෝද කරුණු අවබෝධ කරගෙන සිටිති. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට බොහොම පහසුවෙන් කාබනික කෘෂිකර්මාන්තය කරන්න තිබුණා අස්වැන්න යම්කිසි ප්‍රමාණයක් කැප කරලා. ඒ කැපකිරීම ටික අඩු වෙලා අපි දන්නවා ටික කලකින් ඒ අපිට අස්වැන්න සුපුරුදු ගන්න පුළුවන්. එහෙමවත් කැපකිරීමක් නැතුව ක්ෂණිකවම අස්වැන්න එතනම තියාගෙන ආහාර නිෂ්පාදනය අඩුවක් නැතුව කාබනික කෘෂිකර්මාන්තය කරන්න තමයි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු කාබනික අමුද්‍රව්‍ය කීපයක් පමණක් අපිට ආනයනය කරන්න සිද්ධ වුණේ. ඒ ආනයන ඒ වැඩපිළිවෙල සම්පූර්ණ සාර්ථකයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඒවා ආනයනය කරන්න වැඩ කටයුතු කළා. සැප්තැම්බර් මාසේ අග වෙන්න කලින් අපිට ලංකාවට ඒවා හම්බ වෙයි. ඒවා හම්බ වුණාම නයිට්‍රජන් සහ ස්වභාවික පොටෑසියම් කියන පොහොර වර්ග දෙක සමග ගුණාත්මයෙන් යුතු ඉතාමත්ම උසස් කාබනික පොහොර ලංකාවේ සියලුම කුඹුරු ඇතුළු සියලුම අනිකුත් භෝග සඳහා භාවිතා කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු කළා තියෙනවා මේ වෙනකොට. නව කැලණි පාලම ලබන මාසයේ ජනතා අයිතියට පැවරේ. එහි ඉදිකිරීම් වලින් 99%ක්ම මේ වන විට අවසන්ය. ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ පළමු පාලම එයයි. ඇමති ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ නව පාලම ඉදිකිරීම් සොයා බැලීය. දැනට ඉතිරිව ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැලණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම, පාලම් අලංකරණය හා ආරක්ෂිත යකඩ වැට ඉදිකිරීම හා භූමි අලංකරණය පමණි. එම කාර්යයන් ප්‍රමිතියෙන් යුතුව කඩිනමින් නිම කරන්නයි ඇමතිවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් RWR පේමසිරි මහතාට උපදෙස් දුන්නේය. මහනුවර ඇසල පෙරහර මංකල්ලේ 3 වන රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගේ අභියසෙන් රාත්‍රී 7:02ට දකුණු දිශාමුඛව ශ්‍රී දළදා මාලිගේ පෙරහර සිව් මහා දේවාල පෙරහර සමග ගමන් ආරම්භ කරන අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් ඉහළට පැමිණ යලි මාලිගයට ගෙවදී. අවසන් රන්දෝලි පෙරහර නිකිනිපුර පසළොස්වක පොහේ දිනේ යෙදෙන ලබන ඉරිදා වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුදා දහවල් පෙරහර පවත්වා ගැටඹේ තොටේදී සිදු කරන දිය කැපීමේ චාරිත්‍රයෙන් මෙවර මහනුවර ඇසල පෙරහර නිමාවට පත්වේ. මෙවර ඇසල පෙරහර මංගල්‍යය ජනතා සහභාගීත්වයකින් තොරව පැවැත්විනි. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ගබඩාවල පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියයි. එම නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන්නයි ඔහු ජනතාවට දැනුම් දෙයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගකිවිය යුතු ආයතනයක් ලෙස රටට අවශ්‍ය ඉන්ධන සංචිත නිසියාකාරව පවත්වාගෙන යමින් හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම පහත වැටි ඇතයිද සභාපතිවරයා කියයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙදමාත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. විටමින් C ඖෂධ පෙති දෛනිකව ගැනීමෙන් අමතර වාසියක් අත් නොවන බව කොළඹ රිච්වේ ආර්යා ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොහෝ පිරිස් දිනපතා විටමින් C පෙති පානය කිරීමට පුරුදුව සිටිති. එම නිසා දිවිනේ බොහෝ ඖෂධ ශාලාවල විටමින් C හිඟයක්ද පවතී. ශරීරයට අවශ්‍ය විටමින් C ආහාරවලින් ලැබෙන බව වෛද්‍ය විජේසූරිය මහතා කියයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ නගර රැසක තලිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ආරම්භේ. තලිබාන් කැරලිකරුවන් නිවසින් නිවසට ගොස් මිනිස් දඩයමක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බුද්ධ්‍යංශ අනාවරණය කරගෙන තිබේ. මේ අතර අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසන්නේ ලබන 30 වෙනිදා වන විට ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා මුළුමනින්ම ඉවත් කර ගැනීමට කලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කළ බවයි. එරට සිටින අමරිකානු ජාතිකයන්ට රටින් පිටවීමට පහසුකම් සැලසීම සඳහා තම හමුදා තවදුරටත් එරට රැඳී සිටිනු ඇතැයි ඔහු සඳහන් කරයි. බටහිර රටවල් ගණනාවක්ම ඇෆ්ගනිස්තානයේ සිටින තම වැසියන් හා ඔවුන්ට ආධාර කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් ඉවත් කර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව කාබුල් ගුවන්තොටුපළේ පවතින්නේ දැඩි නොසන්සුන්තාවකි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඉරිදා සිට මේ දක්වා ගුවන්තොටුපළේ මරණ 12ක් වාර්තා විය. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ඇමරිකානු ජනාධිපතිවරයා යලි සඳහන් කරයි. ABC රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පවසන්නේ මින් ඉදිරියට ඇෆ්ගනිස්තානයට කිසිදු ආධාරයක් නොදෙන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සූර්යවැව නගරයද තෝරාගෙන තිබේ. නගරේ නව සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සූර්ය වැව රක්ෂිතයේ මීටර 50ක සීමාව තුළ ව්‍යායාම මන්තිරුවක් ඉදිකිරීමටත් වැව් රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් සැපීමටත් සැලසුම් කර ඇතැයි සූර්ය වැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ එරන්ද ජානක මහතා කියයි. නාගරික සංවර්ධන අධිකාරිය සූර්ය වැව නගර සංවර්ධනය සැලසුම් කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බිය. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත්. ජපානයේදී ලබන අඟහරුවාදා ආරම්භෙන පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනින් පිටත්වයයි. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව පැරාඔලිම්පික් කමිටු සභාපති කර්නල් දීපල් හේරත් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විතයි. දිනේෂ් ප්‍රියන්ත හේරත් කණ්ඩායමේ නායකයයි.
දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කර තිබේ. එහි ක්‍රීඩා 4කට ශ්‍රී ලංකාව සහභාගී වෙයි. ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඇෆ්ගනිස්තාන පාකිස්තාන පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකින් කිහිප දෙනෙකුම සහභාගී නොවන බව වාර්තා වේ. බාබර් අසම්, මොහමඩ් රිස්වාන්, ඉස් අෆ්රිඩි සහ හසන් අලි එම ක්‍රීඩකයෝ වෙති. ඔහු විවේක ගැනීම සඳහා ඉවත්ව සිටිති. තරඟාවලිය ලබන මාස 3 වෙනිදා හම්බන්තොටදී ආරම්භයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව මේ වසරේ පළමු මාස 7 තුළ මෙරට කෘෂි අපනයන භෝග ආදායම රුපියල් කෝටි 1600කින් ඉහළ ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් AP හීන්කෙන්ද මහතා කියයි. පසුගිය වසරේ මුල් මාස 7 තුළ රුපියල් කෝටි 3700 එක් වූ කෘෂි අපනයන ආදායම මේ වසරේ මුල් මාස 7 තුළ රුපියල් කෝටි 5300 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසර තුළ එම ආදායම රුපියල් කෝටි 9000 දක්වා ඉහළ නැංවීම ඉලක්කය බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සහනාධාර ව්‍යාපෘතියක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200ක කජු වගාව ව්‍යාප්ත කෙරේ. අක්කර 100ක සහනාධාර බද්ධ කජු වගාවද, අක්කර 20ක සහනාධාර බීජ කජු වගාවද, අක්කර 80ක ගෙවතු බද්ධ කජු වගාවද සිදු කෙරේ. අක්කරයක වගාව සඳහා කජු පැල 70ක් අවශ්‍ය වේ. ඇඹිලිපිටිය කජු පැල තවානෙන් වගාකරුවන්ට අවශ්‍ය පැල සැපේ. සූරියවැව, හම්බන්තොට, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර, තිස්ස මහාරාම හා තංගල් යන ප්‍රදේශවල කජු වගාව බහුලව සිදු කරන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ හම්බන්තොට දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරියා පැවසීය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ස්ථානවල රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල මිලිමීටර 50ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන.
කොවිඩ් වසංගතයේ සමග අද බොහෝ පාර්ශව දේශපාලනය කරන්නට පටන්ගෙන තිබෙන අයුරු කිසිවෙකුටත් අනුමත කළ නොහැකි. පවතින රජයේ සියල්ලටම වගකිව යුතු යන තේමාව ජනගත කරන්නට විපක්ෂ ඇතුළු කණ්ඩායම් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි. රජය කියන්නේ ජනතාව. ඒ නිසා මේ අවස්ථාවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව පුරවැසියන් හැටියට ඉස්සරහා කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. දැන් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව පිළිබඳ වැඩි අවධානයක් සියලු මාධ්‍ය ආයතන යොමු කර තිබෙනවා. මාධ්‍ය ඔස්සේ මෙම තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් කරුණක් ලෙස දක්වන්න පුළුවන්. මෙය කොටස් 3ක් යටතේ වර්ගීකරණය කළ හැකි නම් ඒ ඉතාමත් වැදගත්. එනම් එන්නත් දෙකම ලබාගත් කී දෙනෙක් මරණයට පත් වී තිබේද? එක්කෙන්නතක් පමණක් ලබාගත් කී දෙනෙක් මරණයට පත් වී තිබේද? ඒ වගේම එන්නත් දෙකම නොගත් අය කී දෙනෙක් මරණයට පත් වී තිබේද? මේ වර්ගීකරණය අනුව මියගිය අයගේ දත්ත ඉදිරිපත් කළ හැකි නම් ජනතාව තුළ තිබෙන බොහෝ අවිනිශ්චිතභාවයන් ඉවත් වනවට අනුමානයක් නැහැ. දැනට වාර්තා අනුව වැඩිපුරම මියගොස් ඇත්තේ එක් එන්නතක්වත් ලබා නොගත් අය බව ඉතා පැහැදිලි. එසේනම් දැනුම් තේරුම් ඇති සාමාන්‍යයෙකු පවා මෙම එන්නත් දෙකම ලබාගත්තේ නම් ආරක්ෂාව ලැබෙන බව නිගමනය කරනු ඇත. අපිද අප විසින්ම අපේ ආරක්ෂාව සලසා ගන්නේ නම් හොඳම ක්‍රියාමාර්ගය රජය විසින් නොමිලේ සපයන කුමන හෝ එන්නතක මාත්‍රා දෙකම ලබා ගැනීමයි. එසේ නොමැතිව මේ මරණවලට රජය වගකිව යුතුයි කියන හුදු දේශපාලන සටන් පාට ඉස්මතු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව පැහැදිලිව සටහන් කරමු. යලි සිරස්තල එන්නත් කරන වැඩසටහන සාර්ථකව පෙරට ජනගහනයෙන් ලක්ෂ 51කට මාත්‍රා දෙකම එන්නත් කර අවසන්. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි මේ දක්වා එන්නත් නොකළ සිළු දෙනා එන්නත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් හෙට සිට සතුසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් නිවසටම ඉන්ධන හිඟයක් පිළිබඳ පැතුර යන ප්‍රචාර ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රට තුළ සුබවාදී වාතාවරණයක්. නව කැලණි පාලම ලබන මාසේ ජනතා අයිතියට. ඇෆ්ගනිස්තානයේ නගර රැසක තලිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා. පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවෙනින් පිටත්ව යයි. උදැසන ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.